ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ පිංවතුන් සම්බන්ධ වෙලා ඉන්නේ. පිංවතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් පිරිසක්. බ්‍රයිටන් ඊස්ට් කියන ප්‍රදේශයේ වාසය කරන ඉන්ද්‍රාණි අබේකෝන් මහත්මිය එතුමියගේ පවුලේ පින්වතුන් එකතු වෙලාද මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. ප්‍රධානම අරමුණ තමයි ජනවාරි මාස 6 වෙනි දිනට වසර 5ක් සම්පූර්ණ වන ආදරණීය මෑණියන් මිය පරලොව ගිහිල්ලා වසර 5ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ මිය පරලොව ගිය මෑණියන් මැනිකේ විජේසිංහ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ. ඒ වගේම ඒ පවුලේ පරම්පරාගත සංසාරගත සියලූම මියගේ ඥාතීන්ට පින්දීමත් සුජීවත්ව ඉන්න පවුලේ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ අතර දෙසැම්බර් 15 වෙනි දින උපන්දිනයේ යෙදුණු චතුරිකා අබේකෝන් දියණියට දෙසැම්බර් 19 වෙනි දින උපන්දිනයේ යෙදුණු විමර්ශී පින්නවල දියණියට හා දිනෙත් තිලකරත්න පුතණුවන්ට ජනවාරි 21 වෙනි දින උපන්දිනයේ යෙදෙන දසිත් තිලකරත්න පුතණුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම මේ දූ දරු ඥාති හිත මිත්‍ර ආදී හැම දෙනාටමත් ඒ හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ පින්බර දායකත්වය දරන්නේ. ඉතින් මේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි කතා කරන්නේ මේ සංසාරිකව පාරමී පුරාගෙන පින් කරගෙන ධර්මාවබෝධය අරමුණු කරගෙන මේ සසර කැපකිරීම් කරගෙන යන මහා පින්වන්ත කෙනෙකුට තමන්ගේ ජීවිතය අරමුණ කරා යන්න ඒ කරන කැපකිරීම් කොයි තරම් ඉවහල් වෙනවද, කොයි තරම් උපකාර වෙනවද, අන්නේ කාරණය අද මේ ධර්ම දේශනාව තුළ අපි සාකච්ඡා කරමු. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගත්තත් උන්වහන්සේලා ඒකා සංකේය කල්ප ලක්ෂයක්, ඒ කියන්නේ අසංකේයකොත් කල්ප ලක්ෂයක් සසරේ පාරමී පුරාගෙනාපු මහා පින්වන්ත පිරිසක්. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පුරාවට පාරමී පුරාගෙනන පිරිසක්. එතකොට මේ බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරගත්ත මාර්ග පල්ලාබීන්ගේ ජීවිත ගත්තොත් සමහර වෙලාවට අපිට දේශනා අහනකොට කියෝනකොට නිකන් අහම්බෙන් මුණ ගැහිලා මේ මාර්ග පල් ලැබවා හදිසිය ඔන්න බුදු හාමුදුරුව හොයාගෙන වෙන කාරණයකට ඇවිල්ල මාර්ග පල් ලැබුව වගේ අපිට පේනවා. එදා ඒ ජීවිතය තුළ අපි දකිනදේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දකිනවා එයා පෙර ජීවිතවල පෙර සංසාරය කල්ප ගණන් නිවන අරමුණු කරගෙන පින්කරගත්ත පාරමී පුරාගත්ත කෙනෙ. බුදුරජාණන් වහන්සේගේ බණහන්න දහස් ගානක් ඇවිල්ල වාඩි වෙලා බණහන්න හිටියත් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරලා දහම් දෙසද්දි බලනවා කවුද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරන පින්වන්තම කෙනා, පින්වන්ත පිරිස කවුද? පෙර සසරේ පාරමී දියුණු වෙලා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ධර්මාවබෝධයට නුවණ මෝරලා තියෙන්නේ කාගෙද? අන්න ඒ අය අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්. සමහර චරිත දැන් අපි ගමු. ඔබ දන්නවා කුජ්ජුත්තරා උදේනි රජ්ජුරුවන්ගේ මාලිගාව හිටිය සේවිකාවක් වැඩ කාරිය.
හැබැයි මේ කුජ්ජුත්තරා පෙර සසරීදම් පින්කරගෙනාපු කෙනෙක්. ගිහි ශ්‍රාවිකාවන් අතර ධර්ම කතික කෙනෙක් බවට පත් වනා කිය. කුජ්ජුත්තරා සෝවාන් වෙද්දිම සිව් පිළිසිබියා ඥාන පහළ වෙච්ච කෙනෙක් කියන. එහෙනම් අපිට පේනවා පෙර සසරි බොහෝ පින්කරපු කෙනෙක්. හැබැයි ඒ පින් එක්කම සසරේ කරපු අකුසලුත් පස්සෙන් එනවා. කෙනෙකුට නින්දා කරලා ගරහා කරලා ඒ රැස් කරගත් අකුසල් ඒ නිසාම තමයි වැඩකාරයක් සේවිකාවක් හැටියට ඒ සසරි කර්ම ගෙව්වා. කුදු කෙනෙක් වෙලා බොහොම විරූපි ශරීරයක් ඇතුව ඉපදුනා. හැබැයි පෙර සසර පිනත් ඒ අතර තිබුණා. මේ කුජ්ජුත්තරා උදේනි රජ්ජුරුවන්ගේ මාලිගාවේ බිසෝවරු සේවිකාවන් අතර අර හිටපු සේවිකාව. තින් මාලිගාව සරසන්න මල්ගේන්න යනවා. දවසකට කහවනු වටක් දෙනවා කියනවා කුජ්ජුත්තරාගේ අතට සාමාවතී බිසව ගිහිල්ල මල්ගෙනෙන් කියල. හොඳයි දේවිය කියලා ගියාට කහවනු 4ක් හොරකං කර. කහවනු 4ක මල් අරගෙන ඇවිල්ල දෙනවා මල් මෙච්චරයි දේවිය මල්කාරය මල් දෙන්නේ. එතකොට බලන්න කුජ්ජුත්තරා ධර්මය අහන්න කලින් බුදු හාමුදුරුවන්ගේ බණහල ධර්මයාවබෝධ කරන්න පෙර සාධහරණ ධර්මිෂ්ට සත්‍යවාදී කෙනෙක් නෙමේ. බොරු කිව්වා හොරකං කරා එහෙම තමයි මාලිගාව සේවය කරමින් හිටිය. ඔය අතරේ දවසක් මල්ගේන්න යනකොට එදා ඒ මල් කඩවල මල් නෑ. නගරයට මල් දාන්නේ සුමන මල්කාරය තමයි නගරීම මල් කඩවලට මල්දාන්න. විමසල බලනකොට දැනගත්තා අද සුමන මල්කාරය මල්දාලනෑ මොකද මේ. ඔහුගේ නිවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මල දානයක් දෙනවා. ආපහු හැරිල යන්නත් හිතල කල්පනා කරා මට අද ආපහු ගියොත් මල්නෑ කියලා වෙන ද වගේ හංග ගන්න කහවනු 4 නැති වෙනවා. කොහොම හරි ඔය මල්කාරයාගේ ගෙදරට ගිහිල්ලා ඔය වැඩේ ඉවරුණාට පස්සේ එතනින් ඉතුරුවට මල්ටිකක් ඉල්ලගෙන යනවා කියලා මල්කාරයාගේ ගෙදරට ගිය. දැම් බලන්න මේ සුමන මල්කාරයාගේ ගෙදරට ගිය බණහන්නවා අනේ බුදු හාමුදුරුව වඩිනවා සද්ධාවෙන් ගියා නෙමේ බුදුන් දකින්න හිතාගෙන ගියත් නෙමේ. දැන් ගිය මල් ගන්න. යනකොට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමඟ වැඩම කළ නිවසි දානි වලඳල අවසානයි. පිරිසම එකතු වෙලා දැන් වාඩි වෙලා බුක්තානු මෝදනා දේශනාවට බණහන්න සූදානන් වෙනවා. කුජ්ජුත්තරා පිරිස දැක්කට පස්සේ හිතුවා මං ආය මල්ටික ගෙන යන්නනේ මං ඔය පැත්තකට වෙලා වැඩ ඉවර වෙනකං අයිනකින් වාඩි වෙලා ඉන්නංකු ඔක්කොම ඉවරුනාට පස්සේ ගිහිල මල්ටික ඉල්ලගන්න බැරිය. එහෙම හිතලා ඈත කෙලවරක අයිනකින් වාඩි වෙලා හිටිය. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දි බුදු ඇසිම් බැලුවා කවුදාද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරන පින්වන්තම කෙනා. දැම් බලන්න දානට ආරාධනා කරේ සුමන මල්කාරය. දානි හැදුවේ ඔහුගේ බිරිඳ ඔහුගේ ගෙදර ඉන්න පිරිස ඒ ගමේ අය සද්ධාවෙන් දානි හැදවා. දැන් දානකට බුදු හාන්දුරු රහතන් වහන්සේලා එක්ක වඩිනකොට තව කොච්චර සැරසිලි දානි සකස් කරනේවා දානට සූදානන්ගට කී දෙනෙක් මහන්සි වෙලා දානට ඔය ඔක්කොම කරන්න ඇද. ඒ අයට බණහන්න පින තිබුණට බුදු ඇසින් දැක්කේ දා දවසේ ධර්මාවබෝධයට පින තියෙන්නේ අර ඈත කෙලවරක වාඩි වෙලා ඉන්න කුජ්ජුත්තරාව බුදු වැසින් දැක්ක. පිංහතුනී බුදුරජාණන් වහන්සේට ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින නුවනක්තිය. බුදුරජාණන් වහන්සේ කුජ්ජුත්තර අරමුණු කරගෙන දහම් දෙසුව. දේශනාව අවසන් වෙනකොට බණ කියලා ඉවර වෙනකොට කුජ්ජුත්තරා සෝවාන් පලට පත් වුණ. පිංහතුනී සෝවාන් පලේ ලබනවා කියලා කියන බුදු හාන්දුර උපමාවකට පෙන්නවා යුද්ධ 1000ක් දිනනවට වඩා. ඒ වගේම මේ ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවටත් වඩා. දෙදෙව්ලුවට අධිපති සක්‍රදේවේන්ද්‍රය වෙලා උපදිනවටත් වඩා සෝතාපත්ති පලේ ශේෂ්ටයිකිව. එතකොට කුජ්ජුත්තරා සෝවාන් කෙනෙකුට පහළ වෙනවා සෝතා පන්න වීමත් සමඟ
සෝතාපට්ටි අංග 4ක් තමා තුළ පිහිටනවා. බුද්ධය අවිච්ඡා ප්‍රසාදය, බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාව, ධම්මේ අවිච්ඡා ප්‍රසාදය, ධර්මය ගැන අචල සද්ධාව, සංඝේ අවිච්ඡා ප්‍රසාදය, ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාව, ආර්යකාන්ත සීලේ, තමන් අවබෝධයෙන්ම සීල් රකින්න කෙනෙක් බවට පත්වෙනවා. දැන් කුජ්ජුත්තරා මල්ගෙනියන්න ආවත් ඈත ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙද්දි ඒ ධර්මය නුවනින් විමසුව. අන්න ඒ නිසයි ධර්මාවබෝධය ලැබුවේ. පිංහතුනී බාහිරින් ලැබෙන්න ඕනේ අංග දෙකක්. කල්්‍යාන මිට්ට සේවනයයි සද්ධර්මශ්‍රවනයයි. තමා තුළ තියෙන්න්න ඕන ඒ ධර්මය අවබෝධ වෙන්න නං යෝනිසෝ මනසිකාරයයි දම්මානු දම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරී වැදගත්මදී. අහන ධර්මයට අනුකූලව නුවනින් විමසීමේ හැකියා. එක සංසාරික කුසලතාවයක් එක්ක පිහිටන දෙයක්. කුජ්ජුත්තරාට ඒ පිනත් එක්ක පිහිටපු යෝනිසෝ මනසිකාරය නැමැති කුසලතාව තිබුණ. ඒ නිසා ඈත වාඩි වෙලා හිටියත් අර ඇහෙන බණ ටික නුවනින් විමසීමස තමා තුළින් ගලපල බැලුව. ධර්මය අවබෝධ වුණා. දනිස් දෙකින්ම දනගහගෙන දෑත නලලි තියාගෙන. හර පිරිසයි අතරින් මැදින් සාමාන්‍ය බුදුහාන්දුරන්ගේ බණහනකොට බුද්ධ වීතිය කියලා කියෙන එකෙන් බුදුරජාණන් වහන්සේට හරියටම ඉදිරියෙන් කෙනෙක් වාඩි වෙන්න. ඒටික ඉතුරු කරනවා. දෙපස්සට තමයි වාඩිවෙන්. එනිසා තමයි බොහෝ දේශනාවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වැඩ හිටිය එකත් පසක කියන්නේ කෙලින්ම ඉඳගන්න ඇතු බුදුහාන්දුර ඉස්සරහිම පැත්තකට වෙන්න වාඩිවෙන. කුජ්ජුත්තරා අර බුද්ධ වීතියම ඉදිරියෙන් බුදුහාන්දුරුවන් ඉදිරියෙන් දන ගහගෙන දෑට් නලලි තියාගෙන දනිස් දෙකෙන් ඉදිරියට වැඳගෙන වැඳගෙනාව. හැවිල බුදුරජාණන් වහන්සගේ සිරිපතුල් දෙක ඉදිරියේ නලල තියලා සාමීනී භාග්‍යතුන් වහන්ස මම අද පටයි. දිවිහිමියෙන් බුදුන් සරණ යනවා. මං අද පටන් දිවිහිමියෙන් ධර්මය සරණ යනවා. මං අද පටන් දිවීමේ ශ්‍රාවක සංඝයා සරණ යනවා මාව තෙරුවන් සරණගිය කෙනෙක් හැටියට පිළිගන්න සේක්වා කෙළ බුදුහාදුරන්ට වන්දනා කරලා. බොහෝම සතුටෙන් ධර්මය එදා අහපු ධර්මය සීකර කර කොච්චර සත්‍යයක්ද මේ ධර්මය. සියලු සංස්කාරයන් අනිත්‍යයි ඒ කාන්තිම අනිත්‍යයි. මේ සියලු සංස්කාරයන් දුකක් ඒ කාන්තිම මේක දුකක්මයි. හේතු නිසා හටගත් යමක් හැද්ද ඒව හේතු නැතිවෙනකොට නැති වෙනවා. සබ්බේ දම්මානත් තාති මේ සියලු ධර්මයන් අනාත්මයි. මේ ධර්මයම විමස විමස ආපහු ගියා මාලිගාවට. දැ මල්ටිකත් වැඩ ඉවරුණාට ආපු කාරණයත් කරගත්තා. සුමන මල්කාරයට කිය මම මේ ආවේ මල්ටිකකුත් ගෙනියන්න. මට අද කහවනු අටක මල් දෙන්න කියවා. වෙනද 4ක මල් අරගෙන කහවනු 4ක් පොරකං කරන කුජ්ජුත්තරා දැන් ධර්මය අවබෝධ වනාට පස්සේ කහවනු 8ම මල් ගත්තා. වෙනද ගෙනියනවා වගේ මල් දෙගුණයක් මේ මල්ටි කාරගෙන ගිය යනකොට සාමාවතී මේ බිසව ඉන්නවා. ගොඩාක් මල් අරගෙන මොක දැහුවද ඔච්චර මල් ගොඩක් දැන් වෙනද වගේ නෙමෙයි ඇත්තම කියනවා. ඇයි සෝවාන් වෙච්ච ආර්ය කාන්ත සීලෙ පිහිටපු කෙනෙ. සාමාවතීට කීව සාමාවතී අද මං කහවනු 8ම මල් ගත්තා. එතකොට වෙනද ඒත් මං කහවනුවට අත් දුන්නන. එතකොට කිව දේවිය මං ඉස්සර මං වංචාවක් කරා. මං ඉස්සර කහවනු 4ක තමයි මල්ගෙනාව. හැබැයි මං අද ඉදං ආය කවදාවත් කාටවත් වංචා කරන්න හොරකං කරන්නේ. අද මං කහවනු 8ම මල් ගත්ත මං ආය කවදාවත් බොරුවක් කියන්නේ. සාමාවතී ඇතුළු මේ අහගෙන හිටපු කාන්තාව පිරිස මේ කල්පනා කරා මේ මොකක් වෙලාදම. මොකක්ද මේ වෙනස මං ඉස්සර හොරකං කරායි හොරකං කරන්නේ මං කවදාවත් බොරු කියන්නේ. කොහොම දැහවා ඔය වගේ වෙනසක් මේ මල්ගේන්න කිය කෙනාට මොකක්ද මේ වුණේ ඇත්ත කියන්න කිය මොකක්ද වෙච්ච වෙනස කිය ලැහවා. එතකොට කුච්චුත්තරා දෑත නලලට අරගෙන
බුදුරජාණන් වහන්සේ වැඩඉන්න දිසාවට හැරිලා සාධකාරදීල බුදුගුණ කියලා වන්දනා කරලා කිව්වා සාමාවතියන අදමං බුදුන් සරණ ගියා. අදමන් ධර්මය සරණ ගියා. අදමන් ශ්‍රාවක සංඝයා සරණ ගියා. මන් දිවිහිමියෙන් මේ ධර්මය තුළ පිහිටලා කටයුතු කරන උපාසිකාවක් බවට පත් වනා. මං බුදුරජාණන් වහන්සේගේ බණහලයි ධර්මය මට වැටහුණා. ඒ වෙලාවේ සාමාවති ඇතුළු පිරිසට හරි ආස යනේ මටත් අපිටත් බණ ටිකක් අහන් හරයත් මූනෙ මූුණ බලාගත්ත කට්ටියම ලංවෙලා කිවනේ කුජ්ජුත්තරා ඒ අහපු බණ ටිකක් අනේ අපිටත් කියල දෙන්න කියව. ඒ වෙලාවේ කුජ්ජුත්තරා කිව්වා කියන ඕනම දෙයක් කරන්න දැ මාලිගාව සේවිකාවන කඩේ යන්න කීවහම කඩේ යනවා අතුගාන කීව හම අතුගානවා කුණු අදින්න කීවහම කුණු අදින ඕන දෙයක් කරන. හැබැයි සාමාවතී බිස වුණේ බණ කියන්න නම් මෙහෙම බෑකිවා. මේ වැරහැලි ඇඳගෙන එහෙම බණ කියන්න බෑ ධර්මයට ගෞරවයක් තියෙන් ඕන. ඒ බුදු කෙනෙක්ගේ උතුම් ධර්මය මගේ කටින් කියන්න කලින් කැමති නං විතරක් බණහන්න කැමතිනම් මාව සඳුන් අතුරින් සුවද පැංගොලින් නාවන්න කියව. ඒක ධර්ම ගෞරවයක් මට කරන ගෞරවයක් නෙමේ. මේ වැරහැලි ඇඳගෙන බණ කියන්න බෑ මට සුදු සලුවක් සුදු වස්ත්‍රයක් දෙන්න. ගිහි කෙනෙක්නේ. උස් ආසනයක් පනවන්න. ඒ ධර්ම ගෞරුවෙන් ධර්මය උදෙසා වූ ශාසනයක් පනවන්න. රජ්ජුරුවන්ගේ බිසෝරුවෙන්න්න පුළුවන් අග බිසෝවෙන්න පුළුවන්. හැබැයි නුබලා ධර්ම ගෞරවයෙන් පහත් ආසනයක වාඩි වෙලා මම උත්සාසනයේ වාඩි වෙලා ධර්මී කියද්දී පහත් ආසනයක එහෙම නැත්නම් බිම ඉඳගෙන බණහන්න කැමතිනම් මන් ධර්මී කියන්න නැත්නම් කියන්න කිව. ඔන්න බලන්න ධර්මයට ගරු කරන කුජ්ජුත්තරා බණපදයක් කියද්දී ධර්මයට කරපු ගෞරවේ. ඒ වෙලාවේ සාමාවතී ඇතුළු සාමාවතී කියන්නෙත් පෙර පින් තියෙන ධර්මාවබෝධයට පෙරපින තියෙන. රජ්ජුරුවන්ගේ බිසවක් වුණාට අගබිස වනත් ඔල්ලුව ඉදිමිලා හිටියනේ. සාමාන්‍යෙන් බලයනකොට රාජවූස්නි වදිනකොට බොහෝ දෙනෙකුට සමහරුන්ට මුල අමතක වෙනවා ඔලුව ඉදිමෙනවා වෙන කෙනෙක් නං අර වැඩකාරිටත් එක්ක ගහල පන්නන්නේ. හැබැයි සාමාවතී ඇතුළු 500 දෙනාම මූුණින් මූුණ බලාගත්ත. හැමෝම කැමති වුණා. කුජ්ජුත්තරාව සුවද පැංගුලින් නෑව්වා වටිනා සුදු සලුවක් දුන්. උත්සාසනයක් හැමෝම එකතු වෙලා පනවල කිව්වා කුජ්ජුත්තරාවනි දැම්මේ ආසනයට වඩින්න. බුදුහාමුදුරුවන්ට ගෞරවෙන් ඒ ධර්මය බුදුමුවින් අහපු යම් බණ පදයක් ඇත්තන් අනේ අපිට කියල දෙන්න කියලා 500ක් පිරිස බිම වාඩි වෙලා බණැහුවා. කුජ්ජුත්තරාමී ආසනයට ගිහිල්ල බුදුහාමුදුරු වැඩඉන්න දිසාවට වන්දනා කළ තුනුරුවන් වන්දනා කරලා එදා අහපු ධර්මය බොහෝම ලස්සනට විස්තර කර කර ධර්ම දේශනාවක් කරා. කුජ්ජුත්තරාවට සිව් පිලිසිඹියා පහළ වනා කියන්නේ ඒකයි. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. යම් පුංචි කාරණයක් සරල වැැහුවනම් ඒක විස්තර කර කර ධර්මයට අනුකූලෝම උපමා උපමේයවලින් විස්තර කර කර කෙනෙකුට වැටහෙන විදිහට දහම් දෙසන්න දක්සයි. බණහලා ඉවර වෙනකොට සාමාවති ඇතුළු පිරිස සාධු කාරදුන්න පුදුම සතුටෙන්. ඒ වෙලාවිකිවක් කුජ්ජුත්තරාවනී අද ඉදං ඔබට කහවනු 16ක් අපි දෙනවා. කහවනු 8ක මල්ගේන්න. කහවනු 8ක් ඔබට හැබැයි ඔබ අපිට පොරොන්දුවක් වෙන්න ඕනේ. ඒ තමයි ඔබ මල් අරගෙන එන ගමන් ඔබ යන්න බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැනට. උන්වහන්සේ දහම් දෙසන තැනට යන්. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණටික ආගෙනින්. හැමදාම බණහගෙන ඇවිල්ලා මේ වගේම අපිට බණ කියන්න. ඔබට ධර්ම පූජාවක් හැටියට ඔබ අපිට බණ කියලා දෙන නිසා අපි කහවනු 8ක් අමතරව දෙනවා කිය. ඔය විදිහට කුජ්ජුත්තරා බණහගෙන ඇවිල සාමාවති ඇතුළ පිරිසට දවසගාන බණ කිව්ව කිය. එතකොට බලන්න කුජ්ජුත්තරාමේ වැඩකාරී. පෙර පින තියෙන කෙනා ගියේ මොකටද මල්ගේන්න ගිහිල්ලා
ගෙයි පැත්තක වාඩි වෙලා හිටිය වැඩි කරගෙන යන්න හායි බණහන්න නෙමේ හැබැයි පින තියෙන කෙනාට එක බණපදයක් ඇති ධර්මාවබෝධයට. ඒ නිසා පිංහතුනේ මේ ධර්මය අවබෝධ කරගන්න සසර යන්න ගමනේ අපට පෙර පින කියන එක හරීම වැදගත්. ඒ නිසයි මහා මංගල සූට්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ පුබ්බේච කතපුඥතා පෙර පින් ඇති බව. කෙනෙකුට ධර්මාවබෝධයට වැදගත්ම දෙයක් තමයි පුබ්බේච කතපුඥතා පෙර පින් ඇති බව. පෙර පිනෙන් තමයි අපිට කල්්‍යාන මිට්ට සේවනය සකස් කරල දෙන්න. සත්පුරු ශාස්ත්‍රය ලබල දෙන්න. පෙර පින නිසයි අපි ධර්මය ඇහෙන බුදු බණ පදයක් ඇහෙන ගමක රටක පලාතක අපිට උපදින්න ලැබේ. පෙර පින නිසයි අපි අධර්මවාදී මිත්‍යා දෘෂ්ටික පිරිසකට අහු නොවී නිවරදි පිරිසිදු බුද්ධ වචනය සද්ධර්මය කියන කල්්‍යාන මිත්‍රයෙක් මුණගස්සන්න පෙර පිනේ. අපිට නිවරදි ධර්මය ලබල දෙන්න පෙරපිනේ. ඒ අහන ධර්මයට අනුව ජීවත්වෙන් අවශ්‍ය පරිසරය අපිට හදාගන්න උදව්පකාරටික ලැබෙන්නේ පෙරපිනත් එක්. ඒ නිසා පිංගතුනී පින කියන එක නිවන අරමුණු කරගෙන රැස් කරගන්න පින ඉතාම බලවත්. දැම් බලමු අපි මීට කල්ප ලක්සේකට පමණ පෙර. ඔය වගේ තරුණයෙක් බුද්ධ ශාසනයක ප්‍රාර්ථනයක් කරා අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක. බුදු කෙනෙක් කෙටියෙන් දේශනා කරන ධර්මය අහලා ගාථාවක් හරි අහලා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරගෙන සසරි පින් කර. කල්ප ලක්ෂයක් පින් කරගෙන පින් කරගෙනාව කිය. බොහෝ බුද්ධ ශාසනවල දම්පින්කං කර කරේ ප්‍රාර්ථනාවම පින් කර කරාව. දිවිය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදෙමින් බොහෝ සුගති සහිත ගමනක තමයි ආවේ කල්ප ලක්ෂයක් පුරා. එහෙම ඇවිල්ලා කාශ්‍යප බුදු හාමුදුරුව ගැන මේ මහා බද්ධ කල්පේ කකුසඳ කෝනාගමන කාශ්‍යප. ඒ කාශ්‍යප බුදු හාමුදුරුව පහළ වෙලා උන්වහන්සේත් පිරිනිවන් පාලා මේ බුද්ධ ශාසනයේ අවසන් වේගෙන යන පිරිහීගෙන යන කාලේ දිවිය ලෝකෙන් මනුස්ස ලෝකෙටාව ඇවිල්ලා ඉපදිලා තරුණ වයස එනකොට ඒ ශාසනය තුළ පැවිදුනා කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදිුණ. හැබැයි දැන් ඒ වෙනකොට බුදු හාන්දුරු පිරිනිවන් පාල බොහෝ කාලයක් දැම්ම අද අපි ඉන්නවා වගේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලයක්. කාලයක් යනකොට එක එක්කෙනා ධර්මය වෙනස් කරලා විකෘති කරලා එක මතවාද ධර්මී සුරූපෙන් අධර්මය ගොඩාක් බලවත් වෙලා. මිනිස්සු සීලේකට ධර්මයකට ගරු කිරීමක් නෑ. හැබැයි ඒ අතර වීරියවන්ත ධර්මය අවබෝධ කරන්න පින් ඇති අයත් කීප දෙනෙ තැන් තැන්වල ඉන්න. ඒ වෙලාවේ මේ පැවිදි වෙච්ච මේ ස්වාමීන් වහන්සේට තවත් වීරියවන්ත ස්වාමීන් වහන්සේලා 5-6 නමක් එකතු වුණා. මේ අය එකතු වෙලා සාකච්ඡා කරා කාශ්‍යප බුදු හාමුදුරු පිරිනිවන් පාලා. ඒ බුද්ධ ශාසනය අවසන් වේගෙන යන අන්තිම කාලය අපි මේ මනුස්සලෝක ඉපදි ලානේ අපිටත් පැවිදි වෙන්න ලැබුණ. හැබැයි දැන් අධර්මය බලවත් ධර්මය විනාස වේගෙන යනවා. ධර්මී හැසිරෙනයට අනුග්‍රහයක් නෑ. අපි කොහොම හරි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දිවි දෙවනි කොට ධර්මාවබෝධයට වීරිය කරමු කියලා මේ 5-6 දෙනාම කතිකා කරගත්ත. ඒ හැමෝම එකම අදහසකටාව අපි කැලේකට ගිහිල්ලා දිවි දෙවනි කොට ජීවිතය පූජා කරමින් ධර්මාවබෝධය පිණි සප්‍රමාධිය වීරිය වඩ හොඳයි කියල ද වෙන අරමුණකුත්නෑ පැවිදුනේ නිවන් දකින්නන. උන්වහන්සේලා කීප නම මහා වනාන්තරය ඇතුළට ඇවිදගෙන ගිය යනකොට කැලේ ඇතුළ තිනව විශාල ගලක්. මේ ගල ළඟට ගිහිල්ලා මේ අය කතා වුණා කොහොම හරි ගල උඩට නැගගම්. ඊට පස්සේ ගල උඩට නගින් අවශ්‍ය වෙන විදිහට දිග උනගස් ලී දඩු හොයාගෙන ඇවිල්ල උස ඉනි මගක් හදාගත්ත කට්ටියම එකතු වෙලා. මේ ඉනි මග දිගේ දවස් කීපයකට ප්‍රමාණවත් වතුර කොහොමහරි උඩට
වතුර භාජන ටිකක් හදාගෙන වතුර ටිකක් උඩට ඇත්ත. පළතුරු ටිකක් ආහාරටි ගස්වල කොල්ල ගෙඩි ආහාර කරගන්න දේවල් ටිකක් දානට අවශ්‍ය දේවල් ටිකක් පළතුරු ටිකක් ඔය එලෝලු වර්ග අමුවෙන් හරි කාලා කුස පුරුවගන්න පුළුවන්ගේ කාලි කණබොන්න කෑම ටිකක් කැලින් හොයා ගත්තා. මේ ටිකත් අමාරුවෙන් අර ඉනිමග දිගේ උඩට ඇදගත්තා. දැන් අර ස්වාමීන් වහන්සේලා කීප නමම මේ ඉනි මගදිගේ පර්වත මුදුනටම නැගලා අර ඉනි මග පෙරලුවා. දැන් විකල්පයක් නෑ. සතියකට විතර දින 6-7කට ප්‍රමාණවත් ආහාර ටිකකුයි වතුර ටිකකුයි තියෙන. මේ ගලෙන් පහලට පැන්නොත් එක්ක අතපය කැඩෙන්න්න පුළුවන් මැරෙන්න්න පුළුවන් මාරාන්තික දුකට පත්වෙන්න පුළුවන් වෙන විකල්පයක් නෑ. එකම අරමුණයි දිවි දෙවනිකොට අපි ධර්මාවබෝධයට වීරිය වඩම භාවනා කරමු කියලා උඩට නැගලා උන්වහන්සේලා දැඩි අධිෂ්ඨානයේ ගල් විශාල ගල් පරවත මුදුනේ තැන්තැන්වල වැඩ ඉඳමින් භාවනා කරන්න පටන්ගත්. තුන්යම් රාත්‍රියම ජාගරයානුයෝගෙන් නිදි මරාගෙන සක්මන් කරනවා ඉඳගෙන භාවනා කරනවා හිටගෙන භාවනා කරනවා ධර්මී මෙනෙහි කරනවා නිදාගන්න ඉරියව්වටවත් යොමු නොවී පුද්දුම වීරියකින් දිවි දෙවනි කොට භාවනා කර. ඔය අතරේ දෙවනි තුන්වෙනි දවස වෙනකොට එක ස්වාමීන් වහන්සේ නමක් සියලු කෙලෙසුන්ගේ මිදිලා උතු මරහත්වයට පත් වුණ. තව ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී මාර්ග ඵලය ලැබුවා. අනි ස්වාමීන් වහන්සේලාට මාර්ග පල් ලබාගන්න බැරි වුණා අර ආහාර අවසන් වුණා. ආහාර අවසන් වනාට පස්සේ දවසක් දෙකක් නිරාහාරෝ භාවනා කරනකොට ක්ලාන්තේ. අර රහතන් වහන්සේ ඉරදි බල සම්පන්න රහතන් වහන්සේ නමක් හැටියට ගලමුදුනේ රහත් වෙච්ච මේ රහතන් වහන්සේ අහසිම්ම ගමකට වැඩම කරලා පිණ්ඩ පාති කරගෙන අහසිම්ම පර්වත මුදුනට වැඩිය. වැඩම කරලා කිව්වා ආයුෂ්මතුනී ඔබහන්සේලාට මං පිණ්ඩ පාති කරගෙනාව. ඔබහන්සේලා මේ දානෙ වලඳලා වීරිය වඩත්. අනික් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම දානි ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේලා කියා හිටියා ඔබහන්සේ බොහොම පින්වන්තයි. ඔබහන්සේ වීරියවන්තයි. ඔබහන්සේ අපිට කලින් ධර්මය අවබෝධ කරා ඔබහන්සේට අපේ ගෞරවේ. නමු ස්වාමීනී අපි මේ පර්වත මුදුනට වැඩියේ ඔහොම පොරොන්දුවක් වෙලා නෙමේ. ඒ නිසා ඔබවහන්සේ කැමති නං පිරිනිවන් පානතෙක් මේ පර්වත මුදුනේ අපිත් එක් වැඩයින්. එහෙම නැත්නං ඔබවහන්සේ විවේකිව වැඩඉන්න ඔබහන්සේ දැන් රහත් වෙලා ඔබහන්සේ ගමන අවසන් කර ඔබහන්සේ වෙනත් දිහාාවකට හසින් වඩින්. අපි නං මැරුණත් ආහාරයක් ගන්න ධර්මාවබෝධයටම වීරිය වඩනවා කියලා ආහාර ප්‍රතික්ෂේප කර. අර මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට වීරිය වඩන්න කියලා උපදෙස් දීලා උන්වහන්සේ අහසින් වැඩිය වෙනත් ප්‍රදේශයකට දැම් මේ ස්වාමීන් වහන්සේලා කීප නම පුද්දුම වීරියකින් අර පර්වත මුදුනේ භාවනා කරා දින දෙක තුනේ යනකොට කලන්ත හැදිලා ඒ මැදගෙන වැටුණ. ධර්මීම මෙනෙහි කරගෙන එහෙමම උන්වහන්සේ අපවත් වනා අනාගාමි වෙලා හිටිය ස්වාමීන් වහන්සේ අපවත් වෙලා සුද්ධවාස බඹලව ඉපදුනා බ්‍රහ්ම දේවතාවක් හැටියට. ඔබ දන්නෝ පිංහතුනේ අනාගාමි වෙච්චාය උපදින්නේ සුද්ධවාස බඹලෝ. උන්වහන්සේ සුද්ධවාස බ්‍රහ්මලෝක ඉපදුනා. අනිත් කීප දෙනාටම මාර්ග පල් ලබාගන්න නැතුවයි මැරුණ. හැබැයි ධර්මාවබෝධයට වීරිය වඩල. අප්‍රමාදීව නිවන අරමුණු කරගෙන වීරිය වඩපු මේ ස්වාමීන් වහන්සේලා ඉතිරි පස් නමම දිවිය ලෝක ඉපදුනා. මේ අය දැම් මේ කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වේගෙන යන කාලෙ තමයි ඔය සිදුවීම වුණේ. කාශ්‍යප බුද්ධ ශාසනයේ අවසන් වෙලා විශාල බුද්ධ ශූර්ණය කාලයක් බුද්ධාංකුරයක් මේ මහා බද්ධ කල්පේම කාශ්‍යප බුදු හාමුදුරුව පහළ වෙන්න මිනිස්සුන්ගේ හතරවෙනි අන්තක් කල්පෙ තමයි අපි මේන්නේ. මේ මහා බද්ධ කල්පේ පළවෙනි අන්තක් කල්පෙ තමයි කකුසඳ බුදු හාමුදුරුව පහළවෙේ.
දෙවනි අන්තක් කල්පේ කෝනාගමන බුදුහාන්දුරුව පහළ වෙන. තුන්වැනි අන්තක් කල්පි තමයි කාශ්‍යප බුදුහාන්දුරුව පහළ වනේ මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 20000 කිය. ඒ 20000 ආවිශ අඩුවෙලා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10ට අඩු වෙලා. ඊට පස්සේ ආයමත් අන්තක් කල්ප විනාසයක් වෙන. එතනින් ජීවිත බේරගන්න අයගේ ආවිශායි ටික වැඩි වෙලා කාලෙකදී අවුරුදු අසංකේයට ආවිශ වැඩි වෙනවා කිය. එහෙම වැඩිවෙයි චාවිෂ එතන ඉඳං අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආවිශ අවුරුදු 120ට අඩුවෙච්ච තැන තමයි මේ මහා බඩ්ඩ කල්පේ 4වෙනි අන්තක් කල්පේ අපේ ගෞතම බුදුහාමුදුර ලෝකෙ පහළ වුණේ. එතකොට මේ බුදුවරු දෙනමක් අතර එකම කල්පය වුණත් කාශ්‍යප බුදුහාමුදුරුවයි ගෞතම බුදුහාමුදුරුව අතර කාලිගත්තොත් අවුරුදුවලින් කෝටි ප්‍රකෝටි බිලියන ගානක් අපිට ඉලක්කමෙන් කියන්න බැරි තරන් දීර්ඝ කාලයක්. මේ දීර්ඝ කාලයම මේ පස් දෙනාම දිවිය ලෝක බොහෝ දිවිය සැප සම්පත් විඳමින් වැඩ හිටිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනෙන් මනුලොවට එනකොට බොහෝ පින් ඇති අය දිවිය ලෝකවලින් චුත වෙලා ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරපු අය ඒ නගරවල ආසන්න නගරවල වෙනත් ප්‍රදේශවල අම්මාවරුන්ගේ කුසවල්ලොට දෙව්ලොවින් මනුලොවට ඒ පින් ඇති අය මනුස්සලෝකෙටාව. ඔය අතරය අර පින්වන්ත කෙනා කෙටියෙන් වදාළ ධර්මය ඉක්මනින්ම අවබෝධ කරගන්න හිතාගෙන කල්ප ලක්ෂයක් පෙරුම්පුරපු කෙනෙක් මේ. දෙව්ලොවින් චුත වෙලා ඉපදුනේ වෙනත් රටක දමදිව නෙමේ. වෙනත් රටක ඒ ආසන්නේ තියෙන වෙනත් රටක වෙළදාම යන වෙළඳ නාවික පිරිසකගේ දරුවෙක් හැටියට ඉපදුන. තරුණ වයසට එනකොට අර තමන්ගේ දෙමව්පියන්ගේ පරම්පරාවෙන් වෙළදාම යන නාවික කටයුතුවලට සම්බන්ධ වෙලා වෙළඳ නාවික පිරිසත් එක්ක නැව්වල වෙළඳ බඩුවරගෙන නාවික ගමන්වල යන්න. ඔහොම නාවික ගමනක යනකොට දැන් බලන්න මේ කොහේ ඉපදුනත් පින් ඇති කෙනා අවශ්‍ය තැනට මොන ක්‍රමයට හරි පිනත් එක්ක ගැල සම්බන්ධ වෙලා එන හැටි. දැන් මේ කෙනා තරුණ වයසේ වෙළඳ නාවික පිරිසක් එක්ක වෙළඳාම යනවා. ඔහොම වෙළදාම යනකොට හදිස්සියම කුණාටුවකට හසු වෙලා නැව මුහුදු බත් වුණ නැව් විනාස වුණ. පිරිස කොහොම හරි අහුවෙච්ච දේවල් අල්ලගෙන පීනගන්න පුළුවන් අයි පීනගත්තා ඔහුත් ඔහුගේ නම බාහිය. මේ බාහිය කියන තරුණයට අර නැවේ කැඩිලගිය කොට කෑල්ලක් අහුුණා. මේ කොට කෑල්ල බදාගෙන කෝම හරි පීනගෙන දවස් ගානක් ඈතින් පේනවා යන්තන් දූපතක් වගේ. ඒ පැත්තට පීනගෙන පුද්දුම දුකසේ මහා සාගරී මේ කොටේ එල්ලිලා දවස් ගානක් කෝමාරි පීනගෙන ගොඩබිමකට යන්තන් ආව. ගොඩබිමට එනකොට හොත්තටම කලන්තයකට පනත්නෑ. හැබැයි බලද්දී ඇඳගෙන හිටි ඇඳුමත් ගැලවිලා ගිහිල්ල. අර මුහුදුර අලපාරට පීනගන්න දඟලනකොට ඇඳගෙන හිටි ඇඳුම් ඉදන් ගැලවිලා ගිහිල්. කොහෝ මහරි ගොඩබිමකටාව දැන් ඇඳුමක් කත්නෑ. බාහිය ටිකක් අර වෙරලේ වෙහෙස නිවෙනකං ඉඳල අමාරුවෙන් නැකිටගත් ඇඳුමක් නෑ දැන් වටපිට බලනකොට කැලයක් තියෙන. මේ කැලේ ඇතුළට ගියා. කැලේ ඇවිදගෙන ගියාවයි තියෙන ගෙඩිවර්ග පළතුරු වර්ග හොයාගෙන කාලය අන්තන් කුසගෙන නිවාගෙන කැලේ ඇවිදගෙන ගියා. පේනතෙක් මානක මනුස්සවාසයක් ගමක් පේන්නේ. ඒ වෙලේ කල්පනා කරා කොහිට ආවද කොයි රටකට ආවද මොකක්ද මොනවගේ දූපතත්ද මිනිස්සු ඉන්න තැනැත්ද නැති තැනත්ද මොන ජාතිය මිනිස්සුද මිනිමස් කනයිදීද මාව මරාගෙන කයිද දන්නේ නෑ. කෝකටත් ඇඟට ගුණයි කැලේටම වෙලා ටික කාලයක් ඉඳලා මේ පැත්ත ගැන හොයාගෙන කොයි හරි ගමකට ගිහිල්ල පාර හොයාගන්න එක හොඳයි කියලා හිතුව. ඔහොම හිතලා කැලේ ඇතුළට ගිය දැන් ඇඳුනුත් නෑනේ. ඔහොම ඇවිදගෙන යනකොට ගස්වල පොතු පට්ට තියෙනවා. මේ ගස්වල පට්ට ගලවගලා වැල් වර්ගවලින් ඒවා එකට අමුණල ඇඳුමක් හදාගත්ත යන්තම් විලිවහගන්න ඇඳුමක් හදාගත්තා. දැන් අර දර පතුරු ටික තමයි ඇඟවටේ උතාගෙන ඇඳුමක් හදාගෙන ඉන්නේ.
දැන් කැලේ ඇතුළේ ඉන්න කෙස් රැවුල් ඇවිල කාරයක් යනව දැන් කොන්ඩ කපන්නද රැවුල් කපන්නද මොනවත්නෑ කැලේ ඉන්නවා කෙස් රැවුල් වැැවිලා කැලේ කන්න බොන්න තියෙන ඕන තරම් ගස්වල ගෙඩි තියෙනවා පළතුරු තියෙනවා මේවා කකා කැලේ ඇතුළට වෙලා හිටිය. ඔහොම ඉන්නකොට ඈත ගම්මානවල මිනිස්සු කැලේට එනවා දර කඩන්න බෙහෙත් හොයන්න පළතුරු කඩන්න මිනිස්සු එනවා. ඔය මිනිස්සුන්ගේ ඇස ගැටුනා අන්න අමුත් කෙනෙක් ඉන්න සමහර වෙලාවට ගල් උඩ ඉන්න හිටපු ගම මිනිස්සු දැක්කාම යනවා නැතිවෙනවා. මිනිස්සු බලාගෙන හිටිය කවුදර දරපතුරු ඇඳගත්ත කෙනෙ ගල් උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා. සමහරු කිව්ව ඔය රහතන් වහන්සේ නම. ඇඳුම ගැනවත් රාතන් වහන්සේලා කියන්නේ සියලු ආසාාවන් අතහරිනයි අන්න නියම රහතන් වහන්සේලා. ඇඳුම ගැනත් ආසාාව අතහැරලා ඒකයි ඔය දරපතුරු ඇඳගෙනින් ඕන් රහතන් වහන්සේලා කියලා ඔන්න මිනිස්සු රැවටුණ. ඒ කාලෙත් දුස්කරව ඉන්නවනං කැලේක ඉන්නවනං ගලක් අස්සේ ඉන්නවනං අන්න මිනිස්සු රැවටුණ ඒ කාලෙත් රැවටුණ. එතකොට සමහරු කිව්ව අපිට පින් කරගන්න ගමේ ගිහිල මිනිස්සුන්ට කිව්ව ඔන්න අද අපි රාතන් වහන්සේ නමත් දැක්කා. කැලේ වැඩ ඉන්නවා. උන්වහන්සේ තමයි ඇඳුමක් ගැනවත් ඇඳුම් ගැනත් ආසාාව අතහැරලා. දරපතුරු ඇඳගෙන ඉන්න අනේ සාදු කීව. සමහරු කිව්ව එහෙනම් අපි දානි ටිකක් හදාගෙන යමල්ල. අනේ හොඳයි කිව දැම් මිනිස්සු ගමේ අය දානි හදාගෙන දැන් අර බාහිය ඉන්න කැලේට එනම්. ඇවිල් ඇවිදගෙන යනකොට මිනිස්සු අන්න අරහරි හිටියකින්. බලනකොට බාහිය ඉන්න එක්කු ගලක් කුඩින් මිනිස්සු දකිනට හැන්ගෙනවා. හැංගිලා බලාගෙන ඉන්නවා මිනිස් මොකද කරන්න. මිනිස්වේ විලේ කල්පනා කරනවා. ළඟට ගිහිල්ලා ඈතින් දානි භාජන තියලක් කෑගහලා කියනවා. මෙන්න මේවා ඔබහන්සේට මේවා පිළිගන්න සේක්වා කියල සාදු කියල මිනිස්සු යනවා. මිනිස්සු යනකං ඉඳ ඇවිල්ල බලනවා කෑම බීමනි. කුසගින්නටත් එක්ක අර කෑමටික හොඳට කාල භාජන ටිකත් ඈතින් තියල හැන්ගෙන්. මිනිස්සු ඊට පස්සේ ඇවිල්ල ඒ භාජන අරයි යන. දැන් ඔන්න දානි දෙන විදිහක් හදාගත්ත මිනිස්සු ඇවිල්ල දානි භාජන ඈතින් තියලා යනවා මිනිස්සු ගියාට පස්සේ ආහාරටි අරගෙන භාජන ටික තියෙන. දැන් ඔහොම කාලයක් යනකොට මිනිස්සුන්ට තියෙන බය නැති වුණ. දැම් මිනිස්සු ළඟට මැවිල්ල දානි පිළිගන්න. මිනිස්සුත් ඇවිල්ල දානි පූජා කළ බාහියට වඳිනවද සාදු කියක දන්න ගහගෙන දන්දෙන්. දැම් මිනිස්සුම කියන අනේ රහතන් වහන්සේ අනේ උත්තමයන් වහන්සේ අනේ රහතන් වහන්සේකික මිනිස්සු දැ වඳිනවා. බාහියටත් හිතුනා ඇත්තට මන් රහත්ද දන්නේ කියලා. ඇයි මිනිස්සු ඔක්කොම කියනවන මේ රහතන් වහන්සේ රහතන් වහන්සේ රහතන් වහන්සේකගේ වඳනකොට බාහියටත් හිතුනා එහිනම් ඉති මන් රහත් වෙන්න ඇති මේ මිනිසු කියන්නේ මන් රහත් කියල් රහත් නොවී තමන් රහත් වනා කියලා දෘෂ්ටියකටාව. දැම් බලන්න මේ දෘෂ්ටියකට ආවේ පෙර පින තියෙන කෙනෙක්. ධර්මය අවබෝධ කරන තෙක්ම නොමග යන්න පුළුවන් ඕනම මොහොතක. ඒක තමයි මේ පෘතජ්ජන භාවී තින භයානක්ක. දැම් බාහිය කැලේ ඇතුළෙ ටික කාලයක් ඔහොම ඉන්නවා මිනිස්සු දැන් දානගේ නවා රහතන් වහන්සේ කියලා මිනිස්සු සලකනවා. ඔහොම ඉන්නකොට දවසක් බාහිය කල්පනා කරා මම රහත් දැන් මම දැන් රහතෙක් කියලා කල්පනා කර ඉන්නකොට ඒ සිතුවිල්ල දැක්කා බඹලව හිටපු බ්‍රහ්ම දේවතාවේ මේ බ්‍රහ්ම දේවතාව තමයි පෙර එකට කාශ්‍යප බුද්ධ ශාසනය අර ගල මුදුනට වෙලා භාවනා කරපු අය අතර අනාගාමී වෙලා සුද්ධවාස බඹලව ඉපදිච්ච කල්්‍යාන මිත්‍රය. ඔන්න බලන්න පිංගතුනි කල්්‍යාන මිත්‍රයන්ගේ වටිනාකම පෙර සසර එකට භාවනා කරලා දෙව්ලව ඉපදිච්ච අර සුද්ධවාස බඹලව ඉපදිච්ච කල්්‍යාන මිත්‍ර දේවතාව බැලුවා කෝ මගේ මිත්‍රයෝ අපිකට භාවනා කරා කෝ මේ අයි දැන් කොහෙද ඉන්න කියලා බලනකොට මෙන්න කෙනෙක් රහත් නොවී දරපතුරු ටිකක් ඇඳගෙන කැලයක් ඇතුළේ රහත් වනා කියලා වැරදි දෘෂ්ටියක් දරාගෙන මිනිස්සු නොමගයාවමින් කැලයක් ඇතුළට වෙලා ඉන්න. පිහිට වෙන්න ඕන කියලා හිතලා මේ බ්‍රහ්ම දේවතාව බ්‍රහ්ම සුරූපයම දෙවිකෙක් හැටියටම බාහිය ඉදිරියේ පෙනී හිටිය. පෙනීදල කිව්වා බාහිය ඇහුව ඔබ කවුද
කිව්ව මං දේවතාවේ. එතකොට බාහිය හිටුව මන් රහතෙක්නෙ දැන් දෙවිවරුත් මගේ ඉදිරියේ පෙනී ඉන්නවා. ඒ වෙලාවේ බ්‍රහ්ම දේවතාව කියන බාහිය ඔබට පිහිට වෙන්නයි මං ආවේ. ඔබ රහතෙක් නෙවෙයි කිව. ඔබ රහත් වෙන මාර්ගයක්කත් දන්න කෙනෙක් නෙමෙයි. ඔබ මිනිස්සු රවට්ටන්න එපා. හැබැයි දැන් හිතන්න සමහර වෙලාවට පෘතජ්ජන මානසිකත්තයෙන් පෙරපින් නැති කෙනෙක් නම් කියපු ගමන් ගැටෙනවා. පෙර පින තියෙන කෙනාගේ වටිනාකම තමයි එයා විමසනවා. නිහතමානි ධර්මාවබෝධයට පින තියෙන කෙනෙ. අර දේවතාවගෙන් ඇහුවා ඇත්තටම රහතන් වහන්සේලා කියන පිරිස දැන් ලෝකෙ වැඩ ඉන්නවද. අනේ මට පිහිට වෙන්න. උන්වහන්සේලා කොහෙද ඉන්නේ. මට උන්වහන්සේලා හොයාගෙන යන මග කියන්න කිය. ඒ වෙලාව අර දේවතාව කිව්ව බාහිය රහතන් වහන්සේලා විතරක් නෙමෙයි. ඒ රහත් වෙන මාර්ගයේ ලෝකයට දේශනා කරන තුන් ලෝකයටම නිවන් මඟ පෙන්නන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අන්න සැවැත්නුවර වැඩඉන්න. මෙහෙ ඉදං යොදුන් සිය ගානක් දුර ගමනක් ඔබට පුළුවන් හොයාගෙන යන්න. ඒ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න අන්න සැවැත් නුවර ජේතවන පිම්බිමේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා රහතුන් පිරිවරාගෙන. ඔච්චරයි දේවතාව අතුරු දහන් වෙලා ගියා. ඔය මඟ පෙන්නවා අතුරු දහන් වුණා. අන්න බරන්න කල්්‍යයාන මිත්‍රයාගේ වටිනාකම. ඒ වෙලාවේ බාහිය දරපතුරු ඇඳගෙන ඉන්න නිසා තමයි හුට කැන දාරු චීරිය දරපතුරු ඇඳගත්ත කෙන. කැලෙන් එලියට දුවගෙන දුවගෙන ගියා දැන් අර ඔක්කොම දැන් හිතේ තියෙන එක මරමුණයි. පෙර සසර පින මතු වුණා. බුද්ධ කියන වචනය ඇහුනට පස්සේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා කොහෝම හරිමං සැවැත්නුවර හොයාගෙන යනවා කියලා දරපතුරු ඇඳගෙන දුවගෙන ගිය. කොහොම හරි කැලෙන් එලියට ගියාට පස්සේ මිනිස්සු දැක්ක. මිනිස්සු ළඟට ගිහිල්ල කිව්වානේ මට සැවැත්නුවර කියලා පැත්තක් ඇති මට යන පාර කියන්න. මිනිස්සු කිව මේ කොහෙ යන්නද යොදුන් සිය ගානක් දුරයි. මෙන්න මේ පැත්තෙන් ගිහිල්ල යන්න තියෙන්නේ. එච්චරයි. ඒ පැත්තර දුවනවා. එදා දවසම දුවගෙන යනවා රෑ වෙනකොට කොහේ හරි ගහක් යට ගලක් උඩ කොහේ හරි රෑ නතර වෙන උදේ පාන්දර දුවනවා. මගතුට හම්බෙන මිනිස්සුන්ට කින අනේ මට පිහිට වෙන සැවැත්නුවරට යන පාර කියන්න දුවගෙන යනවා. ඔහොම තමයි දුවගෙන මාස ගානක් දුවගෙන සැවැත්නුවරට එනකත් දුවගෙනාව. එදා බුදුරජාණන් වහන්සේ පින්න පාති ගිහිල්ලා. උදෑසනින් කෙස් රැවුල් වවාගත්ත දරපතුරු ඇඳගත්ත මනුස්සේ පිස්සෙක් වගේ දුවගෙනාව. දැන් ඔබ හිතන්න මෙහෙම මනුස්සේ පාරයනවා දැක්කොත්. මාස ගානකින් කෙස් රැවුල් වැවිලා. දාඩිය පෙරාගෙන දරපතුරු ඇඳගෙන මනුස්සෙක් පාරි දුවනවා දැක්කොත්. ඔබ මොකද කියන්නේ අන්න පිස්සෙක් ආම් පිස්සෙක් කියල කියන්න. එහෙම තමයි සැවැත්නුවර ජේතවනයට දුවගෙනාවේ. දුවගෙන ඇවිල්ල උදේ පාන්දර භික්‍ෂූන් වහන්සේලා වැඩඉන්නවා දැක්ක. අනේ මට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කොතන්ද මට ඉක්මනට පිහිට වෙන්න මග කියන්න කිය. භික්‍ෂූන් වහන්සේ ඔබ කවුද මං බාහියකේ. බාහියේ නම් චුට්ටක් ඉවසලා ඉන්න තතාගතයන් වහන්සේ පින්ඩ පාති වැරලා නගරයට. අනේ මට ඉවසන්න බෑ කියව නගරයට දිව්වා පහුත් නගරයට. පාරක් ගානි දුවගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ඈතින් නගර පින්ඩ පාති වඩිනවා දැක්ක. දුවගෙන ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුන ස්වාමීනී භාගතුන් වහස මම බාහිය මං බාහිය. අනේ මට ඉක්මනට බණ ටිකක් කියන්න කිය. බුදුරජාණන් වහන්සේ අතේ පාත්තරේ බණ කියන වෙලාව නෙමේ. බුදුරජාණන් වහන්සේ වදාළ බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි. චුට්ටක් ඉවසලා ඉන්න පින්ඩ පාත කරනකම්. එතකොට බාහියකින වනේ ස්වාමීනී වහන්සේට අනතුරක් වීද කවුද්දන්න. ජීවිතය ගැන්නම් විශ්වාසනය මට අනතුරක් වීද කවුද්ද මොක බාහිර තාම බුදුරු ගැන තේරෙන්නේ. අනේ මට ඉක්මනට බණ කියන්න කිවා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවත් කියන බාහිය මේ තතාගතයන් වහන්සේ පින්ඩ පාති කරන වෙලා. බාහිය චුට්ටක් ඉවසලා ඉන්න. එතකොට බාහි ආයමත් කියනවා ඔබවහන්සේ නම් දුකින් මිදිච්ච කෙනෙ. මම තාම කෙලෙස් සහිතව ඉන්න කෙනෙ. අනි මගේ ජීවිතය ගැන මට විශ්වාසනෑ මට ඉක්මනට බණ ටිකක් කියන්න.
බුදුරජාණන් වහන්සේ බුදු වැසින් බැලුවා බාහිය ඇයි මෙහෙම කියන්නේ. අනේ මට ඉක්මට බණ ටිකක් කියන්න ජීවිතය ගැන විශ්වාසනෑ කොයි වෙලේ ජීවිතය නැතිවෙයිද. බුදු වැසින් දැක්ක බාහියට ජීවත් වෙන්න තියෙන ඉතාම ස්වල්ප කාලයයි. පෙර සසරේ පාරමී පුරාගෙනාවත් මතක තියාගන්න ඔය යන සංසාර ගමන කර්ම විපාකත් පස්සෙන් එනවා. සසර පුරා පලිගන්නාපු වෛරක්කාරයෙක් සංසාරය කර්ම විපාකයක් එනවා. බොහෝ ආත්ම භාවල පලිගත්තා. ඒ ජීවිතෙත් පස්සෙන් එනවා යක්ෂණයක් හැටියට එනවා මේ වෛරක්කාරය. හැබැයි බාහියට ඊට පෙර ධර්මය අවබෝධ කරන්න පින තියෙන. බුදුරජාණන් වහන්සේ පාත්තරය අතේ තියාගෙනම බාහියට අර මහපාරි මිනිස්සු යනන පාරයිනේ. කෙටියෙන් හකුලෝල බුදුරජාණන් වහන්සේ බණටිකක් කිව. බාහියේ නම් මෙහෙම හිතන්න. දිට්ටේ දිට්ට මත්තම් භවිස්සති. යමක් ඇහෙන් දැක්කොත් දැක්කා විතරයි. එතනින් එහාට කෙලෙස් ඇතිවෙන විදිහට අයෝනිසෝ මනසිකාරී දෙන්න එපා. එතනම විදර්ශනා කළ අතහරි. සුතේ සුතමත්තම් භවිස්සති යමක් ඇහුණොත් ඇහුණ විතරයි. එතනින් අතහරන්න කෙලෙස් ඇතිවෙන විදිහට අරමුණ ඔස්සේ යන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති. නාසේට ගද සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයිට පහස දැනෙනවා. ඒවා දැනී මාත්‍රෙම අවසන් කරන්න. එතනින් එහා අයෝනිසෝ මනසිකාරී දෙන්න එපා. විඤ්ඥානයේ විඤ්ඥාන මත්තම් භවිස්සති. බාහිය යමක් හිතුනොත් හිතුනා විතරයි කියලා එතනින් අතහරින්. බාහියෝ බොය විදිහට ආයතන හයින්ගෙන් අරමුණු එතනම විදර්ශනා කළ අතහැරියෝ. ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ වෙන තැනක පිහිටන්නෙත් නෑ ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පානවා කියව. ඔච්චරයි. කෙටියෙන් මුළු නිවන් මග හකුලවලා කෙටියෙන් ගාථාවක් කිව. බුදුරජාණන් වහන්සේ පාත්තරය අරගෙන ඉදිරියට වැඩිය. බාහිය එතනම දනගහගෙන ඒ ධර්මය විමසන්න ගත්ත. පෙර සසර පින කාශ්‍යප බුද්ධ ශාසනයේ දං ඒ ධර්මාවබෝධයට වීරිය වඩපු පින කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනාපු පුුණ්‍ය ශක්තිය. ඒ නුවන ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙලා. ඒ කෙටියෙන් අහපු ධර්මය අවබෝධ වනා රහත් වනාර මහපාරිම දනගහගේ සිවරක්කත් ඇගේ නෑ දරපතුරුටි ඇදගෙන හිටිය. හැබැයි රහත් වෙනකොටම අර යක්ෂණය පලිගන්නාපු යක්ෂණයේ එතන හිටපු එල දෙනකට ආවේශ වෙලා එන්න කියලතිය එක අටුවාවෙනවා. හැබැයි මිනිස්සු දකින්න යක්ෂණී කතාව මිනිස්සු දකින්න මිනිස්සු දකින්න එල දෙනෙක් ඇන්න කිය. එල දෙන ඇන්න හේම ඇදගෙන වැටුණ. උන්වහන්සේ පිරිනිවන් පෑව. හිත කෙලිසුන්ගේ මිදිලා. එදා හවස දම්සභා මණ්ඩපේ සංඝයා රැස් වෙලා ඔය ගැන කතාවෙන බුදුරජාණන් වහන්සේ වැඩම කළ ඇහුව මහනෙන තතාගතයන් වහන්සේ වඩිනකොට මොනව ගැනද සාකච්ඡා කරේද. එතකට භික්ෂූන් වහන්සේලකිනව සාමිනි භාගතුන් වහන්සාද අමුතුම විදිිය කෙනෙක් දරපතුරු ඇඳගත්ත කෙනෙක්කාව. උදේ පාන්දර පුදුම කලබලයකි. බුදු හාමුදුරු හොයාගෙන නගරයට දීව්ව මේ මනුස්සයා. අන්න කවුද මිනිස්සු දැකල තියනව තතාගතයන් වහන්සේක පාරයින කතා කරන්න. එල දෙනෙක් කැනලයි මනුස්්‍යයන් මැරිලලු. සාමිනී භාගතුන් වහන්සේ කවුද කියලැහු. බුදුරජාණන් වහන්සේ වදාළ මහණනයේ වෙන කවුරුත් නෙමේ. මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනායේ කිව. ඒ තමයි බාහිය ධාරුචීරිය මහරහතන් වහන්සේ. මහණෙනි නුබලා ඉක්මනට යන්න. ඒ ආර්යන් වහන්සේගේ ශ්‍රී දේහය අරගෙන ඇවිල්ලා චිතකේක තැම්පත් කළ ආදාහනය කරන්න. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැම්පත් කළ චෛත්‍යයක් හදන්. දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන් කියල බුදුරජාණන් වහන්සේ වදා. ඒමනං අපිට පේනවා පෙර පින තියෙන කෙනා බලන්න ධර්මාවබෝධි හොයාගෙන ආපු හැටි. ඒ නිසා පිංහතුනේ නිවන අරමුණු කරගෙන පින් කරක්. ධර්මාවබෝධය අරමුණු කරගෙනම කුසල් වඩ. අපිට කොහේ ඉපදුනත් අපිට කල්්‍යයාන මිට්ට සේවනය මුණ ගැහෙනවා. සද්ධර්මශ්‍රවනය ලැබෙන. මොන කරදර බාධා මැද්දෙන් හරි පෙර පින අපිව ධර්මය කරාරගෙන යනු. තින් එහෙමනං ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර. සද්ධහාදී ගුණධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද කරනු. පිංහතුනේ අද මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස්කරගත් සියලුපින්. සියලු දෙවියෝ සාධු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා
දෙවියන්ගේ දිවි අස ඉසිරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියල පින්දේ. අද මේ ධර්ම දේශනාවේ පින්බරදාය කත්ති ධර්මයෙන් කටයුතු කරේ ඔස්ටේලියාවේ මෙල්බන් නගරේ වාසය කරන පින්වත් පිරිසක් ඉන්ද්‍රාණි අබේකෝන් මහත්මිය ඇතුළුවේ පවුලේ පින්වත් පිරිස. ඒ අයගේ ප්‍රධානම අරමුණ තමයි ජනවාරි මාසෙ 6 වෙනි දිනට වසර 5ක් සම්පූර්ණ වන ආදරණීය මෑණියන් මිය පරලොව ගිහිල්ලා වසර 5ක් සම්පූර්ණ වෙනවා. මැණිකේ විජේසිංහේ මෑණියන් සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. පරම්පරාගත සියලු මිය පරලොව ගිය අනෙක් ඥාතීනෝ සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලේ හැම දෙනාටමත් ගෞරවනීය දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමත්, ඒ වගේම දෙසැම්බර් 15 වෙනි දින උපන්දිනය යෙදුණු චතුරිකා අබේකෝන් දියණියට ආශිර්වාද කිරීම, නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාදය දෙසැම්බර් 19 වෙනි දින උපන්දිනය යෙදුණු විමර්ශී පින්නවල දියණියට ආශිර්වාද කිරීම, ඒ වගේම දිනෙත් තිලකරත්න පුතණුවන්ට ජනවාරි 21 වෙනි දින උපන්දිනයේ දෙන දසිත් තිලකරත්න පුතණුවන් ඇතුළු ඒ දරුවන් සියලු දෙනාම ඥාති හිත මිත්‍රාදී හැම දෙනාමත් ඉන්ද්‍රාණි අබේකෝන් මහත්මිය ඇතුළු එතුමියගේ පවුල්වල සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.